चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से किच्चो मनुष्य पटिलाभो किच्चं मच्चान जीवितं किच्चं सद्धम्म सवनं किच्चो बुद्धानं उत्पादो श्रद्धा बुद्धि संपन्न वासनावंत पिන්නතුනි අද මේ මොහොතේ සූදානම් වෙන්නේ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ විදක් ශ්‍රවණය කිරීමටයි. අද දින මේ දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මනුෂ්‍ය සිල්වා මහතා සහ එම මහතාගේ ආදරණීය පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරන අතර පින්කමේ අරමුණු වශයෙන් සඳහන් කරන්න දෙන්නේ මනුෂ්‍ය සිල්වා මහතාගේ ආදරණීය මෑණියන් මිය ගිහිල්ලා දවස් 7ක් දින 7ක් 7 දවසේ ධර්ම දේශනාව තමයි අද දින මේ ආකාරයෙන් සිදු කරන්නේ. පින්නතුනි අප ලෞතර බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයේ දේශනා කළා තියෙනවා මව්පියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් මව්පියන්ටත් දිය යුතුකම් තියෙනවා කියලා. මේ යුතුකම් අතර දරුවන්ගෙන් මව්පියන්ට දිය යුතුකම් වල පස්වෙනි යුතුකම තමයි ඒ මව්පියන් මිය ගියාට පසුව ඒ මව්පියන්ට මේ ආකාරයෙන් කුසල් දහම් කළා පිනෙන් සංග්‍රහ කිරීමක් කරන්න ඕනි කියලා. එසේනම් අද මේ මනුෂ්‍ය සිල්වා මහතා ආදරණීය පියාණන් එකතු වෙලා මේ සිද්ධ කරන්නේ තමන්ගේ මෑණියන්ට කළ යුතු යුතුකම. සිංහාලෝවාද සූත්‍රයට අනුව ඒ යුතුකම අද දින 7 දවසක් ගෙවෙන අද දින මේ ආකාරයෙන් සිද්ධ කරනවා. අප තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවා දුර්ලභ වූ කරුණු 4ක් ගැන. කිච්චෝ මනුස්ස පටිලාභෝ මේ මනුස්ස ආත්මය මිනිස් ආත්මය ලැබීම බොහෝ අපහසු දෙයක් කියලා. ඒ වගේම පිනතුනි කිච්චම් මච්චාන ජීවිතං ඊටත් වඩා අමාරුයි මේ ජීවිතය පවත්වාගෙන යන්න. කිච්චං සද්ධම්ම ශ්‍රවණ මේ සද්ධර්මයේ ඇසීම ඊටත් වඩා අමාරු කාර්යයක්. අවසාන වතාවට දුර්ලභ වූ කාරණය තමයි කිච්චෝ බුද්ධානං උත්පාදෝ බුදුරජාණන් වහන්සේ නමකගේ ඉපදීම ඊටත් වඩා දුර්ලභ වූ කාරණයක්. අපිට පින්නතනේ මේ මිනිසත් ආත්මය බොහොම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කළා. කණකස් බෑවා විය සිදුරින් අහස බලනවා හා සමානයි. එසේනම් ඒ තරම් වූ මිනිසත් ආත්මය අපි ලැබගෙන තියෙනවා.
අපි භාග්‍යවන්තයි. ඔබ භාග්‍යවන්තයි. ඒ වගේම පින්තුනි මේ මනුස්ස ජීවිතය රැකගෙන යාම පවත්වාගෙන යාම ඊට වඩා අසීරු කාර්යයක්. අපි මනුස්සාත්භාවයක් ලැබුණොත් මදි. ඒ මනුස්සාත්භාවයෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ඒක හරියට පවත්වාගෙන යන්න නැහැ. අපිට කෙනෙක්ව රවට්ටන්න ලේසි කියන්නේ. ඒ අය බොරුවෙන් මුලා කරන්න පුළුවන්. සීන ලෝකේ කතරමං කරන්න පුළුවන්. හැබැයි පිළිතුරේ ඒ අයට ඒ පුද්ගලයාට මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න දෙන්න අමාරුයි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ දිහා දැක්කා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ දිහා දැක්කේ පිළිතුරේ නෙළුම් පොකුණක් වගේ. නෙළුම් පොකුණක ස්වභාවය අපි දන්නවා. මඩේ හැදිලා ඒ නෙළුම් පැලේ ඒ නෙළුම් පැලෙන් හටගන්න නෙළුම් පොහොට්ටුව මඩේ හැදිලා වැඩිලා වතුරෙන් උඩට ඇවිල්ලා ඒ වතුරේ ගෑවි නොගෑවි ඒ මල ඒ පොහොට්ටුව මෝරන හිරු ආලෝකය ලැබෙනවා සමගම විකසිත වෙනවා පිපෙනවා. හැබැයි වෙනතුනේ සමහර මල් තියෙනවා වතුර යට තියෙන්නේ තාම උඩට ඇවිල්ලා නැහැ මෝරලා නැහැ. ඒ පොහොට්ටු වලට කෙතරම් හිරු ආලෝකය ලැබුණත් විකසිත වෙන්නේ පිපෙන්නේ. ඇයි වතුර යට තියෙන්නේ තාම මෝරලා නැහැ. අන්න ඒ වගේ තමයි තියෙන්නේ මේ ලෝකේ. මේ මිනිස්සු තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සු ළඟ රාගය, ද්වේෂය, මෝහය තියෙනවා. සමහර පුද්ගලයන් තුළ රාගය අඩු, ද්වේෂය අඩුයි, මෝහය අඩුයි. එවන් වූ පුද්ගලයන්ට පිළිතුනේ දහම් ශ්‍රවණය කිරීමෙන්, ධර්ම දේශනා කිරීමෙන් අර මඩෙන් උඩට ඇවිල්ලා, වතුරෙන් උඩට ඇවිල්ලා හිරු ආලෝකයට විකසිත වුණු ඒ මල වගේ මල් පොට්ටු වගේ ඒ පුද්ගලයාගේ නුවණ පහළ වෙනවා, ප්‍රඥාව වැඩෙනවා, ප්‍රඥාව විකසිත වෙනවා. මේ ධර්මය අවබෝධ කර ගන්නා නුවණ පහළ වෙනවා. පින්තුනේ තවත් කොටසක් ඉන්නවා. ඒ අය තාම වතුර යට ඉන්නේ. ඒ පුද්ගලයන් තුළ රාගය, ද්වේෂය, මෝහය මේ අකුසල ධර්ම පිළිලා තියෙන්නේ. ඒ අය ඒ රාග, ද්වේෂ, මෝහ කියන ඒ අකුසල ධර්මයන්ගෙන් අන්ත වෙලා ඉන්නේ. මේ යථාර්ථය තේරුම් ගන්න අමාරුයි. ඒ අය පින්තුනේ ඒ අයට කෙතරම් දහම් දේශනා කරත් ධර්ම ශ්‍රවණය කරත් ඒ අයට ධර්මය අවබෝධ කරගන්න නුවණ පහළ වෙන්නේ නැහැ. ඒ අය හරියට අර නෙළුම් පොකුණේ වතුර යට තියෙන මෝරක් නැති නෙළුම් පොහොට්ටු වගේ. කෙතරම් දහම් ශ්‍රවණය කරත් ධර්ම දේශනා කරත් ඒ අයට වටහා ගන්න උවමනාවක් නැහැ. අකමැති. මොකද ඒගොල්ලෝ බොහෝ කාලයක් රැවටීමෙන් ජීවත් වුණා. රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසල ධර්මයන්ගෙන් වෙලිලා හිටියේ. ඒ නිසා ඒ අයට දහම් ශ්‍රවණය කරාට ඒ නුවණ පහළ වෙන්නේ. ඒකට පිළිතුරේ බොහොම දුර්ලභයි. එහෙනම් මේ මනුස්සාත්භාවයක් ලැබුවට මට පිළිතුරේ ඒ මනුස්සාත්භාවය හරියට පවත්වාගෙන යන්න බැරි. ඒක ගොඩාක් දුර්ලභ දෙයක්. ගොඩාක් අපහසු දෙයක්. අප තථාගතයන් වහන්සේ මේ මනුස්ස ආත්මභාවය ගැන දේශනා කළා කියනවා. මේ මනුස්ස ආත්මභාවය හරිම දුර්ලභයි. අපිට පින්නතනි
වටිනා දේවල් ගොඩාක් ලැබිලා තියෙනවා මේ ජීවිතේ. අපිට වටිනා කියන දේවල් එක එක විදිහ දේවල් අපිට ලැබිලා තියෙනවා. හැබැයි පින්තුනේ ඒ හැම දෙයක්ම කාලෙන් කාලෙට මොහොතින් මොහොත අපිට නැති වෙලා යනවා. හැබැයි පින්තුනේ යම් කෙනෙක් දැනගත්තොත් වටහා ගත්තොත් මේ මනුස්ස ආත්මභාවය මේ මනුස්සාත්භාවයෙන් ලැබුණු වටිනාම දේ කුමක්ද කියලා අන්නේ පුද්ගලයාට පුළුවන් පින්තුනේ මේ මනුස්ස ලෝකයට ආපු කාරණේ හරියට ඉෂ්ට කරගන්න. නිවැරදි ඉෂ්ට කරගන්න පුළුවන්. පින්තුනේ මේ මිනිස් ආත්මයක් ලබන කෙනෙකුට ලැබෙන දුර්ලභම දේ තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය හැම කාලයකම නැහැ. එහෙනම් අපි වාක්‍යවන්තයි. මේ සම්බුද්ධ ශාසනයක් තියෙනවා අපිට වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. අපිට වෙනස් වෙන හැකියාවක් තියෙනවා. මොකද සම්බුද්ධ ශාසනය නිසා අපි මනුස්සාන්තරයක් ලැබුණ මඩ පිළිතුනේ සම්බුද්ධ ශාසනයක් නැතිව අපිට වෙනස් වෙන්න බෑ. අපේ ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. ඒයි සම්බුද්ධ ශාසනයක් නැති නිසා. එහෙනම් අපි දෙකම ලැබලා තියෙනවා. හැබැයි අපේ අවාසනාවන්තකමකට සම්බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ මොකට පරිණාමයටපත් වෙනවා. හැබැයි පිළිතුනේ භාග්‍යවතුන් වහන්සේ පරිණිරවාණයට පෙර දේශනා කරන්න දුනා. මහණෙනි මම පරිණිරවාණයටපත් වුණාට ඔබ අසරණ නැහැ. මේ ධර්මය ශාස්ත්‍රයෙන් හැටියට මම ඉතිරි කළා යන්න. කොමක්ද කියන්නේ ශාස්ත්‍රඥ වාසිය කියන්නේ? ශාස්ත්‍රය කියන්නේ මඟ කියන එක. පාර කියන එක. අපිට ඕන තරම් පිළිතුනේ මේ ජීවිතේ පාර කියන අය හම්බෙලා තියෙනවා. ඔයා මේ පාර යන්න, ඔයා මේ පාර යන්න. මං කියන විදිහට වැඩ කරන්න. මේ විදිහට ඕන තරම් අපිට කියලා තියෙනවා මිනිස්සු. පුද්ගලයන්. අපිට හම්බෙලා තියෙන මේ විදිහට පුද්ගලයන්. හැබැයි පිළිතුනේ මේ ලෝකයේ හරි පාර දෙන්නේ එකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට තිබුණේ මහා කරුණාව. හරියට වැස්සක් වගේ. හැමෝටම එක සමානව. ඒ වැස්සෙන් විශේෂයෙන් ලෝක තුනක් තිබුණා. ඒ තමයි බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය. මේ තුන් ලෝකයම එකලු කලේ සම්බුදුරජාණන් වහන්සේ. තිරිසන් සතුන් පවා මේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පැහැදුණා. එහෙනම් පිළිතුනේ ඊතරම් වාග්යවන්ත විදිහට තමයි අපි මේ උත්පත්ති ලැබලා තියෙන්නේ. එසේනම් මේ උත්පත්ති ලැබු කාරණේ අපි හරියට ඉෂ්ට කරගන්න ඕනේ. අපි පින්නතුනේ මේ ගෙවන්නේ බොහෝම දුක් කම්කටොළු තියෙන සසර. අපි මේ ලෝකෙ දැකලා තියෙන්නේ තිරිසන් ලෝකේ, මනුස්ස ලෝකේ විතරයි. අපිට පේන තියෙන මේ ලෝක දෙක විතරයි. අපි වෙන අපිට කන්න තියෙන කෑම අපි ගෙදර හදන සුරතලාට දෙනවා. හැබැයි අපි දැනගෙන හිටියේ මේ ලෝක දෙකක් කියලා. එයා ඉන්නේ අකුසල කර්ම කරලා කරලා. හැබැයි මම වාක්‍යවන්තයි. මම පින් කරලා තියෙන නිසා තමයි මනුස්සාන් බව කරලා තියෙන්නේ. අපි දන්නේ ලෝක දෙක විතරයි. හැබැයි මෙතන භාග්‍යවතුන් වහන්සේ ලෝක ගැන දන්නා පරාසය ඊට වඩා පුළු. අපි අහලා තියෙන නේද පිළිතුරේ බ්‍රහ්ම ලෝකයේ ගැන. හැබැයි අපි දැකලා තියෙනවද නෑ කියලා. අපි දැකලා නෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ දැක්කා. මේ ලෝකෙ ගැන දැනුමක් දෙනවා. අපි දැකලා තියෙන දිව්‍ය ලෝකය,
නෑ. නමුත් එහෙම එකක් තියෙනවා ලෝකේ. പ്രേත ලෝකේ අපාය මේ ලෝක ගැන බුදුරජාණන් වහන්සේ හොඳින්ම දන්නවා. අපි දැකලා තියෙනවද? නෑ. හැබැයි එහෙම ලෝක තියෙනවා. අපි ගිහිල්ලා නැද්ද? අපායේ. ගිහිල්ලා තියෙනවා. අපි වැඩිපුර මිනිස්සු කියන්නේ අපායේ. අපායේ හරියට මහ ගෙදරකට. කොහෙ ගියත් යන්නේ එතන. අපි ගෙදරින් කොහෙට හරි යනවා. හැබැයි අපි ආයේ ගෙදරට එනවා. අපි කඩේට යනවා. ආයේ ගෙදරට එනවනේ. අන්න ඒ වගේ තමයි කියන්නේ අපි කොහෙට ගියත් අපායට යනවා. දිව්‍ය ලෝකෙ ගියත් අපායට යනවා. බ්‍රහ්ම ලෝකෙ ගියත් අපායට යනවා. പ്രേත ලෝකෙ ගියත් අපායට යනවා. එහෙනම් වැඩිපුරම ඉන්නේ අපායේ. එහෙනම් දුන්නේ මේ සංසාරේ හරියට දුක් සහිත සංසාරයක තමයි අපි මේ ගමන් කරන්නේ. ඒ ගමන් කරන අතර වාරයේ තමයි අහම්බෙන් දුර්ලභ ලෙස මේ මනුස්සාත්භාවයට ආවේ. මේ මනුස්සාත්මය ලැබුවේ. එහෙනම් අපි නිකම්ම මරණයට පත්වලා හරිනවද? නෑ. මේ ජීවිතෙන් උපරිම කල් නෙලා ගන්න ඕනේ. මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න ඕනේ. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ අපට ශාස්ත්‍රයෙන් වහන්සේ ඉතිකලා තියෙන්නේ ශාස්ත්‍රයෙන් හැටියට මේ ධර්මය ඉතිකලා තියෙන්නේ ඒක අවබෝධ කරගන්න අපි උත්සාහ කරනවා. අපේ මේ සංසාරේ ඕනතරම් මගේ කියලා ලං කරගත්තු අය ඇති. මේ ආත්මෙන් බලන්න ඔබ ලං කරගත්තේ කොච්චර නම් ඉන්නවද? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, සහෝදර සහෝදරියෝ, බිරිඳ, දරුවන්, ස්වාමියා මේ කියන අය අපි මගේ කියලා ලං කරගත්තා. පින්නතුනේ අපි මේ සංසාරේ මගේ කියාගෙන කී දෙනෙක් ලං කරගෙන ඇද්ද? අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, බිරිඳ, දරුවන්, සැමියා මේ කියන අය ලං කරගෙන ඉන්නේ. මගේ කියාගෙන ඉන්නේ. හැබැයි පින්තුනේ අපිට මේ අය යනකොට අරන් යන්න පුළුවන්ද? බෑ පින්තුනේ. අපේ මරණයේදී අපිට මේ අයව අරගෙන යන්න බෑ. කොච්චර ලං කරගෙන හිටියත්, කොච්චර මගේ කියාගෙන හිටියත් අපිට මේ අයව අරගෙන යන්න බෑ පින්තුනේ. අපිට මේ යන්න පුළුවන් තනියම විතරයි. මේ ගමන යන්න පුළුවන් තනියම විතරයි. මේක තනියෙන් යන්න ඕන ගමන. කවුරුත් අරගෙන යන්න බෑ පින්තුනේ. අරගෙන යන්න පුළුවන් එකම එක දේ තමයි අපි කරපු පාප සහ පින. කුසල් සහ අකුසල්. මේ දේවල් විතරයි අපිට අරගෙන යන්න පුළුවන් පින්තුනේ. අපි මේ විදිහට සංසාර කී දෙනෙක් එක්ක ලං වෙලා ඉන්නේ නැද්ද? කී දෙනෙක්ව මගේ කියාගෙන ඉන්නේ නැද්ද? ඒ ලෝකේ සමහර විට අපි වෙනුවෙන් අඬන අය ඇති. හැබැයි අපි මේ ලෝකේ තව කට්ටියක් නම් කරගෙන ඉන්නේ. මගේ කියාගෙන ඉන්නේ. අපි මේ ලෝකෙන් ගියාට පස්සේ අපි මරණයට පස්සේ පත් වුණාට පස්සේ අපි වෙනුවෙන් කී දෙනෙක් නම් අඬයිද? කී දෙනෙක් නම් වැළපෙයිද? දුක් වේද? හැබැයි පින්තුනි ඒ ලෝකේ තව කෙනෙක් එක්ක සතුටින් වෙන්න පුළුවන්. ඒ වෙලාවෙ ඉන්නේ. මේ ලෝකේ අපි වෙනුවෙන් අඬනකොට ඒ ලෝකේ තව කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන්. හැබැයි පින්තුනි මනුස්ස ආත්මභාවයක් ලැබලා මිනිසෙක් විදිහට මරණ හැම කෙනෙකුටම නැවත මනුස්සාත්භාවයක් ලබන්න බෑ. ඒකනේ මේ මනුස්ස ජීවිතය දුර්ලභයි කියලා කිව්වේ.
තථාගතයන් වහන්සේ පින්තුනි මේ මහ පොළොවේ තියෙන පස් ටික තථාගතයන් වහන්සේගේ නියසලට අරගෙන දේශනා කරනවා. මහණෙනි මගේ මේ නියසලේ තියෙන පස්ද වැඩි නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි? බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ නියසලේ තියෙන පස් ප්‍රමාණය අඩුයි. හැබැයි මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය වැඩි. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි මේ මිනිස් ආත්භාවය ලැබුණා කියන්නේ. මිනිස්සෙක් වෙලා මිය යන මිනිසුන් නැවත මිනිස්සෙක් වෙලා උපදින්නේ මගේ මේ නියසලේ තියෙන පස් ප්‍රමාණයට. අනිත් හැමෝම වෙනත් ලෝකවල තමයි උපදින්නේ. වැඩිපුරම යන්නේ කොහෙද? අපායට තමයි. අපාය මහගෙදර කියවනේ. අන්න ඒ නිසා වැඩිපුරම යන්නේ අපාය. එහෙනම් පින්තුනි මේ මනුස්ස ආත්මයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. අපි තිරිසන් ආත්මාවක් ලැබුවොත් අපිට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්ද? බැහැ. අහන් ඉන්න පුළුවන්. හැබැයි අවබෝධ කරගන්න පුළුවන්ද? බැහැ. ඔය ඕනතරම් ධර්ම දේශනා සිද්ධ කරන ස්ථානවල සත්තු ඉන්නවා. නමුත් ඒයට අපිට වගේ තේරෙනවද? නැහැ. එහෙනම් පින්තුනි මේ ධර්මය අවබෝධ කරගන්න මිනිස්සෙක් වෙන්න ඕනේ. නිවන් දකින්න මිනිස්සෙක් වෙන්න ඕනේ. පින්තුනි අප භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර මහරි දුකමුණදී ඒරක පත්ත කියන මහා නාග රාජයාට ලස්සන කතා පොතක් දේශනා කළා. මේ නාග රාජයා කස්සප බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේ මහා භාග්‍යවන්ත උතුම් මිනිසෙක් වෙලා ඉපදුණා. හරි දැහැමිව ජීවත් වුණා. ධාර්මිකව ජීවත් වුණා. සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ ආකාරයෙන් පිනට යොමු වෙලා හිටපු පුද්ගලයෙක්. මේ පුද්ගලයා පිනතුනි කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. පැවිදි දම්පිරුවා. දැන් භික්ෂුන් වහන්සේ. මේ භික්ෂුන් වහන්සේ දිනා ගමනක් වැඩම කරනවා. මේ යන අතරමඟදී මේ භික්ෂුන් වහන්සේට ගඟකින් එතර වෙන සිද්ධ වෙනවා. එතර වෙන බිනතුනි මේ භික්ෂුන් වහන්සේ පහුරට නගිනවා. පහුරට නගින්න මේ භික්ෂුන් වහන්සේ ඒ අසල පාත් වෙලා තිබ්බ අත්තක් අල්ලගන්නවා. මේ අත්ත අල්ලගෙන භික්ෂුන් වහන්සේ පහුරට වැඩම කරනවා. නගිනවා. නගලා මේ අත්ත අතාරිනවා. අතාරිනකොට පින්නතුනි මේ භික්ෂුන් වහන්සේගේ අතින් අර අත්තේ තිබ්බ කොළයක් අයිනවා. මේ කොළේ කඩුණක වරදක් කියලා මේ භික්ෂුන් වහන්සේ දැනගන්නවා. උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් නිසා මේ භික්ෂුන් වහන්සේට හිතෙනවා මේ මං කරේ වැරද්දක් නේද? බය වෙනවා. හැබැයි පින්තුනි මේ භික්ෂුන් වහන්සේ මේ වැරද්ද කමා කරගන්න උත්සාහ වෙන්නේ නැහැ. කමා කරගන්න හදන්නේ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ මේ වැරද්දම හිතේ තියාගෙන ජීවත් වෙනවා. වැරද්ද නිතර සිහි කරනවා. වස්තු පින්තුනි
මේ මහා නාග රාජ්‍යා විලා ඉපදුනේ මේ භික්ෂුන් වහන්සේ. මේ ඒකට පත්ත නාග රාජ්‍ය මේ කතාව අහන් ඉඳලා පින්තුනේ දුක් වෙනවා. මේ නාග රාජ්‍ය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා අඬමින් තමන් මේ පත්තරා තියෙන දුක්ඛ ස්ථානය ගැන දුක් වෙනවා. එතන හිටපු අනිත් පිරිස මේ දේශනාව අහලා මේ කතාව අහලා ධම්ම අවබෝධ කරගන්නවා. ධම්ම අවබෝධ කරගෙන ඒ සියලු දෙනා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. හැබැයි පින්තුනි මේ නාග රාජ්‍ය තිරිසන් ආත්මයක් ලැබුණ නිසා නිවන් දකින්න බැරි වෙනවා. මේ නාග රාජ්‍යය නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද තිරිසන් ආත්මයක් ලැබුණ නිසා. එහෙනම් බලන්න පින්තුනි මේ මනුස්ස ආත්මයේ තියෙන වටිනාකම මිනිස් ආත්මයේ තියෙන වටිනාකම එසේනම් අපි මේ මිනිස් ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා. අපි ඒකට උත්සාහවන්ත වෙන්න ඕනේ. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධානුශාසන. සබ්බ පාපස්සකරණ සියලු පව් වලින් ඈත් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා කුසල රැස් කරන්න ඕනේ. සචිත්ත පරියෝදපන තමසිත පිරිසිදු කරගන්න ඕනේ. ඒ තමයි බුද්ධ අනුශාසන. මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි අවවාදයයි ඉගැන්වීම. එසේනම් ඔබ ඒ අනුව ජීවිතය හදාගන්න. ඔබ මෙතෙක් වේලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ. මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කළේ මනුස්ස ජීවිතය ගැන. මේ දුර්ලභ වූ කාරණා හතර ගැන. මොකක්ද ඒ කාරණා හතර? කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මිනිස්සුත් බව ලබා ගැනීම බොහෝ අපහසු කාර්යයක්. කිච්චම් මච්ඡාන් ජීවිතං. මේ ජීවිතේ පවත්වගෙන යාම ඊට වඩා අපහසු කාර්යයක්. කිච්චං සද්ධම්ම ශ්‍රවණ. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලේසියෙන් බෑ. ඒක දුර්ලභ දෙයක්. කිච්චෝ බුද්ධාන උත්පාදු. භාගතුන් වහන්සේ නමකගේ උත්පත්තිය, බුදුරජාණන් වහන්සේ නමකගේ උත්පත්තිය ඊට වඩා අමාරු කාර්යයක්. ඊට වඩා දුර්ලභ කාර්යයක්. දුර්ලභ දෙයක්. ඒ කාරණා හතර තමන්ගේ සිත් තුළ තියාගෙන මේ ධර්ම ශ්‍රවණය ලබා ගත්තා වූ උතුම් පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන සුඛී සුවපත් භාවයටපත් වේවා. දෙවියන් පතන බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සාක්ෂාත් කරගනිමු. ඒ වගේම මේ දායකත්ව ධර්ම දේශනාව සිදු කරන්නේ මනුෂ්‍ය සිල්වා මහතා, ඒ ආදරණීය පියාණන් ඇතුළු පවුලේ සමග ප්‍රංශයේ ජීවත් වෙන මේ සිය පවුලේ සියලු දෙනා නමින් මිය ගිය ඒ ආදරණීය මෑණිය මානනී සිල්වා, ස්වාම පුරුෂයාගේ ආදරණීය බිරිඳ, ඒ අනුමුණ කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. එසේනම් අපි ඒ උතුම් මාතාවට පින් අනුමෝදන් කරමු. ඔබ නම් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ප්‍රංශයේ ජීවත් වෙලා ඒ රෝගාබාධයකින් අභාවයටපත් වුණු ඒ මානනී සිල්වා ආදරණීය මෑණියන් ඇතුළු වර්ග පරම්පරාව නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. දුක් ඇති වූ ස්ථාන උත්පත්ති ලබා ඇත්නම් ඒ දුකින් අත මිදෙත්වා. සුඛ ඇති ස්ථාන උත්පත්ති ලබා ඇත්නම් ඒ සුඛ ඇති ස්ථාන වලින්
සුගත ඇති ස්ථාන වඩා වර්ධනය වේවා. ඒ වගේම මේ භයානක සංසාරයෙන් එතර වෙන ඒ උතුම් වූ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින් ඒ මෑණියන් ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට හේතු වේවා වාසනාව වේවා කියලා කියන්නේ සාදුකාරය. ඒ වගේම පිනුදුනි භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට මියගේ කෙනෙකුට අතින් අතකට දෙයක් දීලා එයාගේ සිත සතුටු කරන්න බෑ. අපිට කරන්න පුළුවන් නුවණ කුසල් දහම් කියලා පිනෙන් සංග්‍රහ කිරීම පමණයි. එසේනම් මේ ආදරණීය දුව ආදරවනුත් කරේ ඒ වගේම ඒ ආදරණීය ස්වාමි පුරුෂයාත් කලේ තමන්ට කරන්න පුළුවන් අවසානිකම. ඒ තමයි නුවණ කුසල් කරලා පිනෙන් සංග්‍රහ කිරීම. එසේනම් මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරපු මනුෂ්‍ය සිල්වා මහතා ඇතුළු ආදරණීය පියාණන් ඇතුළු සිය පොලේ සියනාට මේ සාධර්ම ශ්‍රවණේ ලබා ගත්තා උතුම් වූ ආනිසංස ආශිර්වාද තමන්ගේ ජීවිතයට ලැබිලා ජීවිතේ සාර්ථක කරගෙන මේ භයානක සංසාරයෙන් ඈතර ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වහවහ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ලබා ගන්නා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ඔබ අප සියලු දෙනාට මේ සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ඒ සියලු ආශිර්වාද හේතු වේවා වාසනාව වේවා. සද්ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම උතුම් වූ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ ත්‍රිවිධ ආශිර්වාද ලැබේවා. ආකාශට්ටාඩ බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං තිරන් රක්칸තු සම්බුද්ධ දේශනං තිරන් රක්칸තු සම්බුද්ධ ශාවකං සියුම්නාට